ඊළඟ පියවරේදී අපි පොඩ්ඩක් මේක තව ටිකක් විස්තර කරනවා කොහොමද මේ හයිඩ්‍රෝකාබන එහෙම වර්ග කරන්නේ නැත්නම් කොහොමද මේවා මේක එහාට අධ්‍යයනය කරනවා නම් අපිට මේ හයිඩ්‍රෝකාබන කියන වචනයෙන් අධ්‍යයනය කරන්න බෑ. ඊට එහාට තව වර්ගීකරණයක් කරන්න අවශ්‍ය වෙනවා. හරි. අපි පොඩ්ඩක් බෝඩ් එකේ බලමු කොහොමද මේ වර්ගීකරණය ඉදිරිපත් කරන්නේ කියලා. එතකොට අපි බලමු නේද හයිඩ්‍රෝකාබන ප්‍රධාන කොටස් තුනකට වෙන් කරනවා අපේ අධ්‍යයනය පහසුව සඳහා. එකකට අපි කියනවා ඇල්කේන කියලා. එක වර්ගයකට කියන්නේ මොකද්ද? ඇල්කේන කියලා. අනිත් වර්ගයට කියන්නේ ඇල්කයින කියලා. එහෙනම් ඇල්කීන කියලා ඊළඟ වර්ගයට කියන්නේ ඇල්කයින කියලා. පොඩ්ඩක් බලමු බෝම් එකක්ද නිබන්ධනයේ තියෙන එක චුට්ටක් අපි බැලුවොත් එහෙම නැවත බලන්නකො මේ ඇල්කේන කියන කොටස ආවේනික වූ මේ ලක්ෂණ පැහැදිලි කරන්න අපි පාවිච්චි කරනවා යම්කිසි ව්‍යුහ සම්බන්ධතාවයක් නැත්නම් අපි කියනවා මේකේ අපිට ලියන්න පුළුවන් තොරතුරු දෙකක්. එකක් තමයි මේකේ අනුක සූත්‍රය. අනිත් එක තමයි ව්‍යුහ සූත්‍රය. එතකොට අනුක සූත්‍රය පදනම් කරගෙන තමයි ඇල්කේන ඇල්කයින ඇල්කීන කියනවා වර්ග කරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් තව බැලුවොත් එහෙම හරි. අපි බලමු බෝඩ් එකේ මේ කියන කතාව. ඒක පළවෙනි එක තමයි ඇල්කේන. ඇල්කේන ගත්තොත් එහෙම අපි ලියන්නේ මේක CnH 2n ධන 2 කියලා සූත්‍රයකින්. පැහැදිලිද? එතන මේ n කියන සංඛ්‍යාව මොකද වෙන්නේ? අපි කියනවා වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි මේක ව්‍යුහයකින් ඇඳගත්තොත් එහෙම උදාහරණ අපි කියමු කාබන් පරමාණු දෙකක් තියෙන අවස්ථාවක් මෙහෙම ඇඳලා කියලා. මේකට අඳින්න පුළුවන් හයිඩ්‍රජන් පරමාණු ගන්න අපි මෙහෙම ඇඳලා දෙන්නේ. උපරිම මේකට අඳින්න පුළුවන් හයිඩ්‍රජන් පරමාණු කීයද? මෙන්න මේ සංඛ්‍යාව. කීයද දෙන්නේ ඔක්කොම? 1 2 3 4 5 6. එතකොට මෙතනට අපි දෙක ගන්නවා. මෙතන තේනවා කියද්ද? දෙක වැඩි කිරීම දෙක. මේකේ ලයිට් එක වැඩි කරන්න. ඊළඟට මේකට තව දෙකක් එකතු කරනවා. එතකොට අපිට උත්තරයක් එනවා C කියන මූලද්‍රව්‍යයෙන් දෙකක් තියෙනකොට කියන මූලද්‍රව්‍යයෙන් දෙවරක් දෙක 4යි 4යි 2යි 6යි. මෙන්න මේ කියන පරමාණු සංඛ්‍යා මේකට සම්බන්ධ වෙනවා කියන්නේ. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ විදිහට පරමාණු සංඛ්‍යා තියෙනවා නම් අපි මේකට කියනවා ඇල්කේනයක් කියලා. පැහැදිලිද? එහෙනම් ඇල්කේනයක් කියලා කියන්නේ මොකද්ද? CnH2n ධන 2 කියන ආකාරයට ගැලපෙන හයිඩ්‍රෝකාබන නැත්නම් හයිඩ්‍රජන් හා කාබන් අතර සම්බන්ධයක් තියෙනවා නම් අපි ඒක පැහැදිලි කරනවා ඇල්කේනයක් කියලා. පැහැදිලිද? එහෙනම් මේ ඇල්කේන එකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මෙතන තියෙන බන්ධනය. කාබන් කාබන් අතර තියෙන මේ ඉලක්කයෙන් තියෙන්නේ ඒක බන්ධනය. පැහැදිලිද? එහෙනම් ඇල්කේන කියන එකේ තියෙන එක බන්ධනයයි කාබන් කාබන් පරමාණු අතර. පැහැදිලිද? එහෙනම් කාබන් පරමාණු අතර ඒක බන්ධන තියෙන අවස්ථාවේ තියෙන හයිඩ්‍රෝකාබන වලට කියන නම තමයි මොකද්ද? ඇල්කේන. පැහැදිලිද? හරි. ඊළඟට අපි කතා කරනවා ඇල්කීන කියලා. ඇල්කීන වල සූත්‍රය ගත්තොත් එහෙම ඒක අපි ලියන්නේ මෙන්න මේ විදිහට. CnH2n කියන. අපි මේකේ ව්‍යුහය ඇඳොත් එහෙම කොහොම කාබන් පරමාණු මේව අතරට අපි දැම්මොත් මෙතන දෙක. මෙතන දාන දෙක වැඩි කිරීම දෙක. එහෙනම් අපිට එන උත්තරය C දෙකක් වෙනකොට H කියන්නේ කීයද? 4ක් කියන.
එහෙනම් C දෙකක් එක්ක සම්බන්ධ වෙන්නේ H පරමාණු 4ක්. එතන මේ අවස්ථාවේ තියෙන මෙන්න මේ අණුක සූත්‍රයට අදාළ විවෘතය අපි ඇන්දොත් එහෙම මේක අපිට අඳින්න වෙන්නේ හයිඩ්‍රජන් 4ක් අඳිනවා නම් මෙන්න මේ විදිහට විතරයි. එහෙනම් කාබන්ට පුළුවන් කාබන් වටා බන්ධන 4ක් ඇති කරගන්න. එහෙනම් කාබන් වටා බන්ධන 4ක් තියෙනවා නම් ඉතුරු බන්ධන දෙක අපි කරන්නේ මෙන්න මේ විදිහට අඳිනවා. පැහැදිලිද? එහෙනම් කාබන් කාබන් පරමාණු දෙකක් අතර මෙන්න මේ තියෙන අවස්ථාවට අපි කියනවා ද්විත්ව බන්ධන කියලා. මේකට කියන්නේ මොකද්ද? ද්විත්ව බන්ධන කියලා. ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් අපි ඒකට කියන්නේ ඇල් කීනයක් කියලා. එහෙනම් ඇල් කියන ඇල් කීන. පැහැදිලිද? ඒතර දෙකක් කතා කරනවා. ඊළඟ අවස්ථාව තමයි ඇල් කයින කියන්නේ. ඒතර ඇල් කයින කියන අවස්ථාව ඕගොල්ලන්ගේ විභාගයට අදාළව යෙදෙන්නේ නැහැ. හැබැයි අපි ඒ ගැන යම්කිසි අවබෝධයක් තියෙන්න ඕන. ඒකට ඇල් කයිනයක් අපි ගත්තොත් එimhe මෙන්න මේ විදිහට තමයි අපි ඒක සංකේතවත් කරන්නේ. මේ සූත්‍රයට අපි දානවා තව මෙන්න මෙතනට දෙකක් ඍණ කියලා. එහෙනම් මොකද වෙන්නේ? CnH2n ඍණ දෙක කියන තත්ත්වය. පැහැදිලිද? එහෙනම් මේකදී අපි මේකේ විරුහය ඇඳොත් එහෙම අපි අඳින්නේ මෙන්න මේ විදිහට. මෙතන දෙකක් දැම්මා නේද? මෙතනට දෙක වැඩි කිරීම 2යි කියන්නේ 4යි. 4ෙන් 2 කඩනවා අපව 2යි. එහෙනම් උත්තරේ එනවා කීයද? C දෙකක් කියනකොට ඒචුත් 2යි. එහෙනම් කාබන් පරමාණු දෙකකට හයිඩ්‍රජන් පරමාණු දෙකක් කොහොම සම්බන්ධ කරන්නේ අපි? මෙන්න මේ විදිහට සම්බන්ධ කරන්නේ අපි. එහෙනම් මෙතනට අපි දානවා බන්ධන 3ක්. ඒතර කාබන් වලට බන්ධන මෙතන 3යි මේකයි 4යි. මෙතන 3යි මේකයි 4යි. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවකට අපි කියනවා මොකක්ද කියලාද? ඇල්කයිනියක් කියලා. එතකොට මෙන්න මේකේ අපිට ලැබෙනවා මෙන්න මේ කියන රටාව. මේ කියන රටාවට අපි කියන්නේ අණුක සූත්‍රය කියලා. මොකද්ද කියන්නේ අපි? අණුක සූත්‍රය. මේ කියන රටාවට අපි කියනවා මොකද්ද? ව්‍යුහ සූත්‍රය කියලා. එහෙනම් අපිට හම්බ වෙන වචන දෙකක්. එකක් තමයි අණුක සූත්‍ර, අනිත් එක තමයි මොකද්ද? ව්‍යුහ සූත්‍රය. දැන් මේ ව්‍යුහ සූත්‍රය ඔයගොල්ලෝ ඉගෙනගෙන තිනවා 10 පන්තියේදී. අපි මේකට කියනවා ලුයිස් ව්‍යුහය කියලා. හරිද? එතකොට මේ බන්ධනයකින් කොච්චරක් ඉලෙක්ට්‍රෝන නිරූපණය වෙනවද කියලා අපිට මෙතනදී බලන්න පුළුවන්. බන්ධනයක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා කියන එක ඔයගොල්ලෝ හැමෝම දන්නවා. එහෙනම් මෙතන කාබන් වටා බන්ධන 4ක් තියෙනවා. මේ කාබන් වටා බන්ධන 4ක් තියෙනවා. එහෙනම් හයිඩ්‍රෝකාබන කියන කාණ්ඩයේ අපිට හම්බ වෙන සංයෝගවල සුවිශේෂී ලක්ෂණ 3ක් තියෙනවා. එකක් තමයි කාබන් කාබන් පරමාණු අතර ඒක බන්ධන තියෙන අවස්ථාව. ඊළඟ එක තමයි කාබන් කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන තියෙන අවස්ථාව. ඊළඟට තුන්වෙනි එක තමයි කාබන් කාබන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධන තියෙන අවස්ථාව. හරි. ඒතර කවුරු හරි කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් කාබන් කාබන් අතර බන්ධන 4ක් තියෙන පුළුවන්ද කියලා. ඒතර එහෙම අවස්ථා ගැන කතා කරොත් එහෙම ආපහු හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නිසා එහෙම අවස්ථා පවතින්නේ නැහැ. එතකොට කාබන් පරමාණු දෙකක් විතරයි තියෙන පුළුවන් එහෙම එකක් කතා කරන්නේ නැහැ. එහෙනම් අපිට හමු වෙන මොනවාද? හයිඩ්‍රෝකාබන ප්‍රධාන මූලික ආකාර 3ක් යටතේ අපි වර්ග කරනවා. හිතන්න ඔයගොල්ලෝ පැහැදිලි වෙන්නේ නැති මේ පැහැදිලි කිරීම මේක නේද? අපි බලමු ආපහු නේද? අර නිබන්ධනයේ සම්බන්ධව මේ ගැන තොරතුරු ටික එකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒතර ඔය ඔයගොල්ලන් රූපෙන් දකින්න වෙන්නේ පළවෙනි අවස්ථාව. ඒකෙදි අපිට නේද මෙතන තියෙනවා CnH2n ධන දෙක කියන අවස්ථාව. ඒකට අපි කියන නම තමයි මොකද්ද? ඇල්කේන. ඊළඟ දෙවෙනි අවස්ථාවට අපි කියනවා ඇල්කීන කියලා. ඒත් කී කියලා ඇදීමක් තියෙන වචනේ. ඒතර ඒකේ තියෙන සූත්‍රය තමයි C
NH දෙකයි N කියන අවස්ථාව විතරයි. ඒතකොට ඒකෙන් තමයි අපි මේ අනුක සූත්‍රය ගොඩනගන්නේ. ඊළඟ තුන්වෙනි අවස්ථාව අපි කතා කරනවා CnH දෙකයි N ඍණ 2 කියන අවස්ථාව. පැහැදිලිද? හරි. ඊළඟ අපි තව පොඩක් මේක ගත්තොත් එමු ඔන්න ඔය කියන පළවෙනි එක. ඒ පළවෙනි රූපෙන් ඔයගලන්ට තේන ව්‍යුහය තමයි ඇල්කේන වල එක්තරා නේද කාබන් පරමාණු දෙකක් තියෙන අවස්ථාව. තේරෙනවද? ඒතර ඒකේ ඇල්කේනයක් කියන්නේ මොකක්ද කියන එක කෙටියෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒතර ඇල්කේනයක් කියන්නේ මොකක්ද හවොත් අපි උත්තරයක් දෙන්න ඕනේ නේද? මොකක්ද දෙන්න උත්තරේ? එකක් තමයි සංයෝගයේ කාබන් පරමාණුවා කාබන් පරමාණු අතර ඒක බන්ධන පමණක් තියෙනවා. ඒක බන්ධන පමණක් තියෙනවා නම් අපි ඒවලට කියනවා ඇල්කේන කියලා. ඒක තමයි ඔය කියන හයිඩ්‍රෝකාබනේ ඇල්කේන කියන අවස්ථාවෙන් හඳුන්වන්නේ. පැහැදිලිද? එතකොට කාබන් අතර තියෙන බන්ධනය තමයි ඔකට මූලික වෙලා තියෙන්නේ. ඊළඟ දෙවෙනි එක අපි ගත්තොත් ඊළඟට අපි ඉගෙන ගත්ත එකේදී අපිට තව හමු වෙනවා මෙන්න මෙහෙම ටිකක්. එකක් තමයි ඇල්කේන වර්ග කරනකොට විද්‍යාඥයෝ මේකට යම්කිසි වචන ටිකක් පාවිච්චි කරලා තියෙනවා. හරියට අපි භාවිතා කරන ඉලක්කම් වගේ. හැබැයි රසායන විද්‍යාවේ වර්තමානයේ භාවිත කරන්නේ මේ සංඛ්‍යාත්මක හැඳින්වීම. ඒකට මේගොල්ලෝ කියනවා කාබන් පරමාණු එකක් තියෙනවා. කාබන් පරමාණු එකක් තියෙනවා නම් ඒක අපි හඳුන්වන්නේ මෙත් කියලා. පැහැදිලිද? කාබන් පරමාණු එකක් තියෙන අවස්ථාවට කියන්නේ මෙත්. ඊළඟ දෙකක් තියෙන අවස්ථාවට කියනවා එත් කියලා. ඒතර මේ ලතින් වචන වලින් තමයි මේවා තාම භාවිත කරන්නේ. ඊළඟට තුනක් තියෙනවා අපි කියනවා ප්‍රොප් කියලා. කාබන් පරමාණු තුනක් තියෙන එකට කියන්නේ ප්‍රොප් කියලා. ඊළඟට කාබන් පරමාණු හතරක් තියෙනවා අපි කියනවා බියුට් කියලා. පහක් තියෙනවා අපි කියනවා පෙන්ට් කියලා. හයක් තියෙනවා කියනවා හෙක්ස් කියලා. ඊළඟ හතක් තියෙනවා කියනවා ඊළඟ අටක් කියනවා ඔක් කියලා. ඊළඟට 9ක් තියෙනවා කියනවා නොන් කියලා. 10ක් තියෙනවා අපි කියනවා ඩෙක් කියලා. ඒත් අපිට ඒ 10ක් කියන අවස්ථාව වලට මෙතනදී කතා කරන්නේ නේ අපි ගොඩක් වෙලාවට කාබන් පරමාණු පහක් වගේ මට්ටමක් තමයි ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයේදී කතා කරන්නේ. එතන මේ අර ඇල් කියන වචනත් එක්ක මේ සංඛ්‍යා සම්බන්ධ කරොත් සරලම ඇල් කියනට අපි කියනවා මෙතේන් කියලා. ඒන් කියන කැලල දාලා තියෙනවා. එහෙනම් කාබන් පරමාණු එකක් තියෙන ඇල්කේනට කියන්නේ මොකක්ද අපි? මෙතේන් කියලා. කාබන් පරමාණු දෙකක් තියෙන ඇල්කේනට කියන්නේ එතේන් කියලා. කාබන් පරමාණු තුනක් තියෙන ඇල්කේනට කියන්නේ ප්‍රොපේන් කියලා. කාබන් පරමාණු හතරක් තියෙන ඇල්කේනට කියන්නේ බියුටේන් කියලා. කාබන් පරමාණු පහක් තියෙන ඇල්කේනට කියන්නේ පෙන්ටේන් කියලා. එහෙනම් ඊළඟ ඔය කියන වර්ග කිරීම සම්බන්ධව පුංචි පැහැදිලි කිරීමක් තියෙනවා. කාබන් පරමාණු 1 සිට 5 දක්වා ඇල්කේන වල අණුක සූත්‍ර හා විරුව පාත රූපේ දක්වලා තියෙනවා. බලන්න ඕගලන්ට නේද? පළවෙනි එකේ අපි තියෙනවා කාබන් පරමාණු 1යි හයිඩ්‍රජන් පරමාණු 4යි. ඒකට කියන්නේ මෙතේන් කියලා. ඊළඟ දෙවෙනි එකේ තියෙනවා කාබන් පරමාණු 2යි හයිඩ්‍රජන් පරමාණු 6යි. ඒකට කියනවා මෙත් කියලා එතේන් කියලා. දැන් තුන්වෙනි එකට කියනවා තුනක් තිනකට මෙත් එත් ප්‍රොප් කියලා. ඊළඟට කියනවා බියුට් කියලා. ඊළඟට කියනවා පෙන්ට් කියලා. එහෙනම් මෙතේන් එතේන් බියුටේන් පෙන්ටේන් කියන විදිහට තමයි ඔවා අපි හඳුන්වන්නේ. හැබැයි මේ හැම එකෙම තියෙන්නේ මොකද්ද? බන්ධන අතර තියෙන්නේ ඒක බන්ධන නිසා අපි ඒව ඔක්කොම ඇල්කේන කියන වර්ගයට තමයි අයිති වෙන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට අපි බලමු නේද? ඇල්කේනත් අතර පුංචි වෙනස්කම් ටිකක් තියෙනවා අපි දකින විදියට වඩා. එතකොට අපි මේකට වචනයක් පාවිච්චි කරනවා ඇල්කේන වල සමාවයක කියලා. ඒක සමාන අවස්ථාව තමයි මේකේ අදහස. පැහැදිලිද? එතකොට මේක අපිට දකින්න වෙන්නේ මේකේ ව්‍යුහ රූප සටහන ඇඳොත් විතරයි. නැත්තම් මේකේ අනුක සූත්‍රයෙන් මේ වෙනස දකින්න වෙන්නේ නැහැ. ඒතකොට අපි ඒක පැහැදිලි කරන්න පාවිච්චි කරනවා
L කියනවල අනුක සූත්‍රය සමානයි හැබැයි L කියනවල ව්‍යුහ සූත්‍ර අසමාන අවස්ථාවලට කියනවා අපි මොකද්ද? සමාව වෙයි කියලා. හරි. ඒක මේ රූප සටහන දැක්කොත් ඔයගලන්ට බලන්න පුළුවන්. ඔය බලන්න පළවෙනි එකේ ඇඳලා තියෙනවා කාබන් පරමාණු 4ක් තියෙනවා. හැබැයි ඒක ඇඳලා තියෙන්නේ කොහොමද? 3ක් එක දිගට ඇඳලා තියෙනවා. අනිත් එක මැද එකේ උඩින් ඇඳලා තියෙනවා. කෙනෙකුට ඕක අඳින්න පුළුවන් ඕනනම් කොහොමද? කාබන් පරමාණු 4ම එකම රේඛීය දාමයක් විදියට. හැබැයි මේකේ කාබන් පරමාණු ගානයි හයිඩ්‍රජන් පරමාණු ගානයි වෙනසක් වෙන්නේ නෑ ඔය කොහොමද? හැබැයි රසායනිකව මේවා හැසිරෙන විදිය වෙනස් කියලා විද්‍යාඥයෝ හොයාගෙන තිනවා කොහොමද? මේකේ ව්‍යුහය වෙනස් වුණා. එහෙනම් එකම අණුක සූත්‍රය තිබුණත් ව්‍යුහ සූත්‍ර වෙනස් නම් ඒවා හැසිරෙන්නේ එකිනෙකට වෙනස් විදියට කියලා විද්‍යාවේදී අධ්‍යයනයක් කළා තියෙනවා. ඒක මේක හොඳට පැහැදිලි වෙනවා. ඔයගලන්ට තියෙන මේකේ දෙවනේ සටහනේ. බලන්න ඒකේ හොඳට බලන්න. පළවෙනි රූපයේ තියෙන්නේ නේද? ඒකේ ව්‍යුහ සූත්‍රයේ නේද? අණුක සූත්‍රය හැපැත්තෙන් දක්වලා තිනවා. ඒක තියෙන්නේ මොනවද එතකොට? කාබන් පරමාණු ඔක්කොම තියෙන්නේ කීයද? 5යි. හයිඩ්‍රජන් පරමාණු තියෙන්නේ කොහොමද කීයද? 12යි. හැබැයි පළවෙනි රූපයේ තියෙනවා කාබන් පරමාණු 4ක් එක දිගට ඇඳලා තුන්වෙනි කාබන් පරමාණු උඩින් ඊළඟ කාබන් පරමාණු ඇඳලා ඒකට හයිඩ්‍රජන් දාලා. හැබැයි අපිට දකුණු පැත්තේ තියෙන සටහනේ දකින්න වෙන්නේ කාබන් පරමාණු 3ක් එක දිගට ඇඳලා මැද කාබන් පරමාණු උඩින් කාබන් පරමාණුවක් ඇඳලා පහළම එකක් ඇඳලා ඒ දෙකට හයිඩ්‍රජන් සම්බන්ධ කරලා. ගණන් කරලා බැලුවොත් එimhe පළවෙනි එකේ තියෙන හයිඩ්‍රජන් පරමාණු 16යි. දෙවෙනි එකේ තියෙන හයිඩ්‍රජන් පරමාණු 12යි. හැබැයි පළවෙනි එකේ තියෙන කාබන් පරමාණු 5යි. දෙවෙනි එකේ තියෙන කාබන් පරමාණු 5යි. පැහැදිලිද? එහෙනම් ওই දෙකටම තියෙනවා. එහෙනම් ඔයගලන්ට මම පොඩි මේ හරි. දරුවනේ එතකොට මෙන්න මේ ටික ඔයගලන්ට පුංචි තව පැහැදිලි කිරීමක් කරන්න වෙනවා මෙන්න මේ අපේ වැඩසටහන සම්බන්ධව. දැන් මම මේක පාඩම ඉවර වෙනකම් කරන්නම්. හැබැයි මේක සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නේ නැති මේක විනාඩි 40ක් කරනකොට සංක්‍රිය මේක විසන්දි වෙන නිසා නැවත එම ලින්ක් එක ඔස්සේම ඔයගලන්ට මේ පාඩම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක දිගටම අපි පාඩම ඉවර වෙනකම් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. යම් කිසි දෙයකින් පාඩම ඒක නිසා දිනුත් එම ඔයගොල්ලෝ නැවත එම ලින්ක් එක ඔස්සේම මේ පාඩම සම්බන්ධ වෙන්න ඊට සුළු කාලයකට පස්සේ. පැහැදිලිනේ? හරි. ඊට අපි බලනවා ඔය දැන් අපි ඉගෙන ගත්ත ටික මොනවද කියන එක තමයි අපි පැහැදිලි කරන්නේ. ඊළඟට දෙවෙනි එකෙන් අපි ඉගෙන ගත්තා නේද? L කියන වලට පස්සේ දිනවා L කීන කියලා කොටස. අපි පැහැදිලි කරා L කියන එක අන්තර්ගත වෙන්නේ කාබන් පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයක් තියෙන කාබනික සංයෝග එහෙම නැත්නම් හයිඩ්‍රෝකාබන කියන එක. ඒතර මේකේ කෙටි පැහැදිලි කිරීමක් තියෙනවා. අපි කියන්නේ කොහොමද? කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන පවතින හයිඩ්‍රෝකාබන් ඒවලට අපි කියනවා මොනවද? L කියන කියලා. හරිද? එතකොට L කියන එක මතක තියාගන්න ඇති ද්විත්ව බන්ධනයක් තියෙනවා කාබන් පරමාණු අතර නැත්නම් ද්විත්ව බන්ධන කීපයක් තියෙනවනම් ඒවටත් අපි කියනවා L කියන කියලා. එහෙනම්ද? ඒක ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති කාබන් පරමාණු ගොඩාක් සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට කාබන් පරමාණු 40ක් 50ක් එහෙම තියෙන හයිඩ්‍රෝකාබනක් තියෙනවා. ඒක ගැන අපි කතා කරන්නේ නැහැ. පැහැදිලිද? ඒතකොට තාර කියන අවස්ථාව ගත්තොත් එම ඒකේ විශාල සංඛ්‍යාවක් තියෙනවා කාබන් පරමාණු ලොකු දාම සහිත කාබනික අණුවක් වෙනවා. හරි. ඊළඟට අපි තව පොඩ්ඩක් ඉදිරියට ගියොත් එමේ පාඩමේ මොන ඔයගොල්ලන් තියෙන පෙළ පොතේ මම ගත්ත කොටස මේකේ තියෙනවා දැන් අපි ඉගෙන ගන්නනේ ඇල්කේන ඊළඟ ඇල්කයින් කියලා වර්ගයක් කරනවා. ඒතර මේ කාබන් පරමාණු දෙකක් සම්බන්ධ කරලා හයිඩ්‍රජන් පරමාණු 4ක් සම්බන්ධ කරලා තියෙන අවස්ථාවට අපි කියන්නේ පොඩ අපි උඩේකට ගියොත් අපි සුට්ටක් බලන්න පුළුවන් නේද? ඔය උඩේ එකේ තියෙනව නේද? මේ කියන අවස්ථාව. තේරුණා? ඊට පස්සේ අපි සුට්ටක් පල්ලෙහාට ගියොත් එහෙම ඒකෙදී අපිට දකින්න පුළුවන්
ඔය කියන හයිඩ්‍රජන් පරමාණු හතරම මේකේ නැහැ. පැහැදිලිද? ඒ හයිඩ්‍රජන් පරමාණු හතරෙන් එකක් ඉවත් වෙලා ඒකට සම්බන්ධ වෙලා තියෙනවා මොකද්ද? වෙනත් පරමාණු. ඒකට ඒකට අපි කියනවා මෙන්න මේ හයිඩ්‍රෝකාබන් වල යුග්මනයක් කියලා. ඒ හයිඩ්‍රෝකාබනයක් ඉවත් හයිඩ්‍රෝකාබනයේ හයිඩ්‍රජන් පරමාණු ඉවත් වෙලා වෙනත් මූලද්‍රව්‍ය සම්බන්ධ වෙච්ච අවස්ථාව. ඒකට ඒ කියන එකේදී බලන්න ඊට යටින් තියෙන එක ඒකදී සම්බන්ධ වෙලා තින්නේ අර කියන හයිඩ්‍රජන් පරමාණු සියල්ලම ඉවත් වෙලා මේ හතරම වෙනුවට සම්බන්ධ වෙලා තියෙන ක්ලෝරින් පරමාණු හතර. පැහැදිලිද? ඒකට ඔයගොල්ලන් තේරෙන්නේ නැතිනේ හයිඩ්‍රෝකාබන වලින් අපිට පුළුවන් වෙනත් සංයෝග සකස් කරගන්න. කොහොමද සකස් කරගන්නේ ඒවා? ඒ කියන පරමාණු ඉවත් කරලා වෙනස් පරමාණු මේකට සම්බන්ධ කරනවා. ඒතර මේක රසායන විද්‍යාවේ සොයා ගැනීම මත කරපු මිනිසාගේ වැඩිහත් තීරණ කරපු නිර්මාණ. ඒකට අපි කියනවා යුග්පන්න කියලා. ඒවා නිකම්ම වෙන්නේ යම් කිසි රසායනික ප්‍රතික්‍රියා දාමයක ප්‍රතිඵලයක් විදිහට තමයි ලැබෙන්නේ. ඒතර ඒවලට විශේෂ වූ නමුත් තියෙනවා. පැහැදිලිද? ඒතර ඒක එක නේද? මූලද්‍රව්‍ය සම්බන්ධ කරාම ඒවලට අපි විවිධ නම් කියනවා. එතකොට අපි උඩම එකට ගියොත් එහෙම මුලම එක අන්න ඒක ඇල්කීන කියන එකට ගියොත් එහෙම ඒකට කියන්නේ එතීන් කියලා. මේ එත් කියලා කියන පරමාණු දෙකයි එතීන්. ඊට පල්ලෙහාට ගියොත් එහෙම ක්ලෝරින් සම්බන්ධලා තියෙන නිසා අපි එකට කියනවා ක්ලෝරෝ එතීන් කියලා. ඒක ක්ලෝරෝ එතීන් කියලා. එක ක්ලෝරින් එක සම්බන්ධලා තියෙන ක්ලෝරෝ එතීන්. ඊළඟට පල්ලෙහාට ගියොත් එහෙම ක්ලෝරින් පරමාණු හතරක් සම්බන්ධ වෙලා තිනවා. ඒකට අපි කියනවා ටෙට්‍රා ක්ලෝරෝ එතීන්. ටෙට්‍රා කියලා කියන හතරක්, ක්ලෝර කියන්නේ ක්ලෝරින් සම්බන්ධ වෙලා තියෙන නිසා අපි කියනවා එතීන් කියන නමක් කියනවා ටෙට්‍රා ක්ලෝරෝ එතීන් කියලා. ඒතර ඔය විදිහට විවිධ වූ යුග්පන්න අපිට ලබා ගන්න පුළුවන් හයිඩ්‍රෝ කාබන ඇසුරු. පැහැදිලිද? හරි.